පිනතුනි අපි මීට පෙර ධර්ම දේශනාව නතර කළේ දීපංකර භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවා. සුමේද තාපසතුමා ප්‍රකාශ කළා උන්වහන්සේ මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්න වෙලාවෙත් උන්වහන්සේ මාතෘ ගර්භයෙන් මනුලොවට වඩින වෙලාවෙත් උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබන වෙලාවෙත් උන්වහන්සේ අවබෝධ කරගත්ත නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ලෝක ධාතුවට මුලින්ම දේශනා කොට වදාරන වෙලාවෙත් ලෝක ධාතුවේ අති ආශ්චර්යමත් නිමිති 32ක් පහළ වුණා. අපි පහුගිය දේශනාව පුරාවට මේ නිමිති 32 පහළ වීමට හේතුත් සාකච්ඡා කළා. අවසානයේ සුමේද තාපසතුමාගේ ප්‍රකාශය අපි සිහිපත් කළා. මේ අවස්ථා හතර තුලදීම මේ නිමිති 32 පහළ වුණා. නමුත් මට ඒ දැක ගැනීමේ වාග්ය ලැබුණේ නැති බව හේතුව ඒ හැම මොහොතකම උන්වහන්සේ සමාධි සුවයට සමවැදිලා හිටපු නිසා. අපි අද දේශනාව එතන ඉඳලා ඉදිරියට පවත්වාගෙන යන්න සූදානම් වෙනවා. එනතන සුමේද තාපසතුමා මේ ප්‍රකාශය කරලා භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච බව දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට මංගල ධර්ම දේශනාව සිදු කරලා ඉවරයි. ධර්ම දේශනාව නිමා කරලා පරම රමණීය වූ රම්මවතී කියන නගරය ආශ්චර්යමත් වූ නගරයක්. පුණ්‍යවන්තයින් ජීවත් වෙන කාලට විතරක් බැබලෙන නගර පිළිබඳව අපි පහුගිය දේශනාවේදී සිහිපත් කළා. නම් මේ මහා සුදස්සන නගරය හා සමානයි කියලයි සඳහන් කළේ. මේ රම්ම නගරයත් ඒ වගේ නගරයක්. පරම රමණීය වූ රම්මවතී නගරයේ හැටියට තමයි අට කතාවේ මේ වචනේ පැහැදිලි කරන්නේ. මේ රම්මවතී නගරයේ සුදර්ශන කියන මහා විහාරයේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාලේ වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ සුදර්ශන විහාරයේ වැඩ ඉන්නවා. සදහැවතුන් භාග්‍යතුන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා විවිධාකාර පුද පූජාවන් කරනවා. දම්පැන් පූජා කිරීම, මල් පහන් පූජා කිරීම, වැඳ සද්ධර්ම ශ්‍රවණය කිරීම, සසරින් එතර යන්න මඟ සොයා ගැනීම, පැවිදි ජීවිතයේ ඉල්වා පැවිදි වීම, මේ බොහෝ දේවල් මේ කාලේ සිද්ධ වෙන අතර මේ රම්මවතී නගරයේ ජනතාව නොඑක් ආකාරයේ දාන මානාදී කටයුතු වලින් භාග්‍යතුන් වහන්සේට සංග්‍රහ කරමින් ඉඳලා ආරාධනාවක් කරනවා ස්වාමීනි අපි විසින් පිළියෙල කරගන්න දාන වස්තුවක්. අසදෘශ මහා දානය හා සමාන මහ උත්තරීතර වූ දානයක්. මේ දානය පිළිගන්න භාග්‍යතුන් වහන්සේ අපේ දානශාලාවට වැඩම කරන සේක්වා කියන ආරාධනාව කරලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. මේ පිරිස භාග්‍යතුන් වහන්සේට දානශාලාවට වඩින්න පාර හදනවා. මෙන්න මේ වෙලාවේ තමයි පින්නතුනි සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ අහසින් වඩිනවා. අහසින් වඩින්නේ මේ ප්‍රදේශයේ මිනිස්සු ඒ බව දන්නවා. සුමේද නම් මහා ඍෂිවරයෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා. නිරන්තරයෙන් අහසින් ගමන් බිමන් යන බව හොඳට දැකලා පුරුදුයි. මේ පිරිස පාර හදනවා. සුමේද තාපසතුමා මේ මොහොතේ අහසින් වඩිනවා. විශාල පිරිසක් පාර හදනවා. ඒ වෙලාවේ මේ සියලු දෙනාටම පෙනෙන්න සුමේද තාපසතුමා අහසින් මහ පොළොවට පාත් වෙනවා. පාත් වෙලා මේ පිරිස ආමන්ත්‍රණය කරලා අහනවා සත්පුරුෂයිනි කුමක් සඳහා ලහිලහියේ මාර්ගයක් සූදානම් කරන්නේද? ඒ වෙලාවේ මෙතන ඉන්න කෙනෙක් අහනවා තාපසතුමනි ඇයි ඔබතුමා නොදන්නේද? භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අපි දානයක් පිළිගන්වනවා. භාග්‍යවතුන් වහන්සේ අද දානෙට වඩිනවා. වඩින්න කලින් මගේ එලිපෙහෙලි කිරීමයි මේ සිද්ධ කරන්නේ. අප්‍රමාණ සතුටටපත් වෙනවා. බුද්ධ නම් මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේලා ලෝක ධාතුවට බොහෝම දුර්ලභයි. මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ වෙනුවෙන් මේ මාර්ගය පිළිසකර කිරීමට මටත් දායක වෙන්න නැත්නම්
ඒ මගේ ජීවිතයේ ලැබෙන පරම භාග්‍යයි කියන චේතනාවෙන් යුක්තව අර පිරිසගෙන් ඉල්ලීමක් කරනවා අනුකම්පාවෙන් යුක්තව මටත් ඉඩ කඩක් වෙන් කරලා දෙන්න පුළුවන්ද? මෙතන තිබුණා මහ ජලයේ සහිත මඩගොහරුවක්. මේ පිරිස කල්පනා කළා මේක අපිට ගොඩ කරන්න අමාරුයි. තාපසතුමාට 이르දි තියෙනවා. මේ වෙලාවේ පාර හදන්න ඕනේ, පාර සරසන්න ඕනේ, දෙකම කරනවා. හැදීමයි සරසීමයි දෙකම කෙරෙමින් පවතින්නේ. ඒ නිසා තාපසතුමාට මේ කොටස පවරමු. තාපසතුමා මේ වැඩේ ඉවර කරයි. තාපසතුමා බොහෝම කැමැත්තෙන් බාරගත්ත ඒ අපහසු තැන සම්පූර්ණ කරන්න. නමුත් තීරණය කරනවා මේක 이르දියෙන් ගොඩ කරලා සරසනවා කියන එක මට ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් ඒක මට ඒ තරම් පිං වැඩෙන වැඩක් නෙවෙයි. මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ ළඟ පිනක් කරගන්න තියෙන වෙලාව ඒක 이르දියට බාර කරන එක මට යුතු නැහැ. ඒ නිසා තමයි තමන් වහන්සේම පස් කප කපා මේක පුරවන්න සූදානම් වෙන්නේ. නමුත් පුරවන්න වෙන්නේ නැහැ. පුරවලා ඉවර කරන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වඩිනවා හරියට කේසර සිංහ රාජෙක් තමන්ගේ ගුහාවෙන් එළියට වඩිනවා වගේ. කේසර සිංහ රාජයා ජීවත් වෙන්නේ රත්තරන් ගුහාවක, මැණික් ගුහාවක, පලිඟු ගුහාවක, එහෙම නැත්නම් මනෝසීල ගුහාවක කියලා අපි සඳහන් කළා. සුදර්ශන මහා විහාරයේ භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියෙන් එළියට ප්‍රවිෂ්ඨ වෙනවා. සඳහන් කරනවා පොරෝලා ඉන්න සිවුර බඳු වදමල් පාටයි කියලා. රතු පාටත් නෙවෙයි, කළු පාටත් නෙවෙයි, ඒ අතර තියෙන වර්ණයක්. සංගල සිවුරත් අරගෙන, පාත්‍රෙත් අරගෙන මහා සිංහ රාජෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ සුගන්ධ කුටියේ දොරකඩට වැඩම කරලා නතර වෙලා ඉන්නවා. තමන් වහන්සේගේ පසුගමන් කරන ශිෂ්‍ය ශ්‍රීනාශ්‍රවයන්න් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගන්න අතුරු භික්ෂුන් වහන්සේලා කොපමණ ප්‍රමාණයක්ද? ලක්ෂ 4ක්, 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ පෙරටු කරගන්නවා. සඳහන් කරනවා මේ 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා කොයි වගේද? ශ්‍රීනාශ්‍රවයි කියලා කිය උන්වහන්සේලා සියලු දෙනා මහරහතන් වහන්සේලා සඩ් අභිඥා සහිතයි. එහෙනම් රහත් කියන වචනේ පාවිච්චි කළාට පස්සේ වීත දෝෂී, වීත මෝහී කියන කාරණාවල් අපි අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ සියලු රහත් කෘත්‍යයට අවශ්‍ය සියලු කාර්යයන්ගෙන් උන්වහන්සේලා යුක්තයි. විශේෂයෙන් වචනයක් සඳහන් කරන්න ඕනේ. උන්වහන්සේලා අසංසට්ට කියලා සඳහන් කරනවා. අසංසට්ටයි. මොකද මේ අසංසට්ට කියලා කියන්නේ? මෙතන ලෝකේ ඉන්නවා පුද්ගලයෝ වර්ග 3ක්. ඔබ, මම, අපි සියලු දෙනාම මේ 3 ගොල්ලෙන් එක ගොල්ලකට අයිතියි. පළවෙනි පිරිස නිරාස, දෙවෙනි පිරිස අසංස, තුන්වෙනි පිරිස විගතාස. මෙතන අසංසට්ට කියන වචනේ පාවිච්චි කරන්නේ මේ සංසාරයෙන් එතර යන්න වෑයම් කරන පුද්ගලයා තමයි අසංස පුද්ගලයා කියලා හඳුන්වන්නේ. නිරාස කියලා කියන්නේ සසරින් එතර යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ පුද්ගලයා බොහොම දුප්පත් කියලා සඳහන් කරනවා. ඒ වගේම ඊටාම අප්‍රසන්න රූප සහිතයි. කෙසේද කියලා සඳහන් කරන වැදූ මවටත් ඔහු පිළිකුල් කියලා. ඒ තරම් අප්‍රසන්නයි රූපය. සමහර වෙලාවට ඊටාම මිටි, ඊටාම දිලිඳුයි. පහත් කුලවල සමහරලාට ඉපදෙනවා. හේතුව මොකක්ද කියලා සඳහන් කරනවා. සසර දන් නොදීමේ විපාක. දන් නොදුන්න නිසායි එහෙම වෙන්නේ. නමුත් මේගොල්ලෝ පුංචි ළමයි කාලේ
සමහරලාට එකට හිටියා. පාසලට ගියාම විවිධ ළමයි කණ්ඩායම් එකට ඉන්නවා. දැන් මේගොල්ලන්ට අහන්න ලැබෙනවා අපි උදාහරණයට ඔබත් එක්ක මේ නිරාස පුජ්‍යලයකට කෙනෙක් කියනවා ඔබත් එක්ක එදා එකට පන්තියේ හිටපු අහවලා. එයාට ඊ රස්සාවක් හම්බ වුණා. නමුත් මෙයාට ඒ ගැන කිසිම ආසාවක් නැහැ. ආසාවක් නැහැ කියන්නේ තෘෂ්ණාවක් නැති නිසා නෙවෙයි. ඒක නැති කරලා හින්දා නෙවෙයි. මට කවදාවත්ම රස්සාවක් හම්බ වෙන්නේ නැති බව එයා හොඳාකාරවම දන්නවා. කෙනෙක් ඉන්නවා එයා ඉගෙනගත්ත ප්‍රමාණය හැටියට කවදාවත් එයාට ඉංජිනේරුවෙක් වෙන්න බෑ. එහෙම කෙනාට කවුරු හරි ගිහිල්ලා කිව්වොත් ඔබත් එක්ක පන්තියේ හිටපු අහවලා ඊයේ ඉංජිනේරුවෙක් බවට පත් වුණා කියලා අරයට සිහිනයක් උපදින්නේ නැහැනේ මං කවද්ද ඉංජිනේරුවෙක් වෙන්නේ කියලා. වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුකම් නොලබපු කෙනෙකුට එහෙම කිව්වට එයාට සිහිනයක් එන්නේ නැහැනේ ආසාවක් එන්නේ නැහැනේ මං කවද්ද වෛද්‍යවරයෙක් වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මෙයාට ඒ වගේ කිසි කල්පනාවක් නැහැ. මෙයා ඊට පහත් ජීවිතයක් ගත කරන කෙනෙක්. නිරාස කියලා කියන්නේ එයාට ඒ පිළිබඳව ආසාවක් නැහැ. අසංස කියලා සඳහන් කරන්නේ මෙතන භික්ෂුන් වහන්සේලා පිළිබඳවයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවෙන් උපමාවට අරන් තියෙන්නේ. ඒක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. අපි මේ උපමාව භික්ෂුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමු. උන්වහන්සේ බොහෝම වීරිය කරනවා සංසාරයෙන් එතර යන්න. දිවා රාත්‍රී දෙකේ වීරිය කරනවා. ඒ භික්ෂුන් වහන්සේට තව භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා පෙර ඔබත් එක්ක මේ වීරිය ආරම්භ කරලා හිටපු අහවල් ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ සෝවාන් මාර්ගඵලය ලැබුවා. එතකොට අර ස්වාමීන් වහන්සේට හිතෙනවා අනේ ඒ උතුම් මාර්ගය මට කවදා ලැබෙයිද කියලා. අසංස. මෙතන අසංසට්ටයි කියලා කියන්නේ මේ රහතන් වහන්සේලා සියලු දෙනාම අයිති වෙන්නේ විගතාස කියන තැනට. උන්වහන්සේලාට ලබන්න දෙයක් නැහැ. උන්වහන්සේලාට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔබ වහන්සේලාත් එක්ක කලින් උත්සාහ කරපු අහවලත් රහත් වුණා කියලා කීවට ඒ ගැන ලොකු හැඟීමක් නැහැ. මොකද මමත් රහත් වෙලා ඉන්නේ. මට ඒ ගැන දැන් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මෙතන අසංසට්ට කියන පුජ්‍යලයා පිළිබඳව සඳහන් කරනවා මේ අයත් එක්ක මුහුණට මුහුණ ඉන්න ළඟ වාඩි වෙන්න එකට සභාවේ හැසිරෙන්න කතා බහ කරන්න අපට ඇති වෙනවා පුදුම බයක්. ඒ කියන්නේ උන්වහන්සේලා සැරපරුස නෙවෙයි. සීලෙන් ඊටාම ඉහළයි. වචන මාත්‍රයක් වැරදුනොත් මට පව් සිද්ධ වෙයිද කියන නිසා කතා කරන්න බයක් උපදිනවා. එහෙනම් මෙතන මේ ස්වාමීන් වහන්සේලා අසංසට්ටයි කියලා සඳහන් කරන හේතුව විය යුත්තේ උන්වහන්සේලා රහත් බව ලැබලා ඉන්නේ. නමුත් පරම සීලවන්තයි. ඒ නිසා මහා තේජාන්විතයි උන්වහන්සේලා කියන අර්ථයයි මේ සඳහන් කරන්න හදන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ සියලුම රහතන් වහන්සේලා අසංසට්ටයි. උන්වහන්සේලා මහත් 이르දි ඇති අය. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන, දර්ශනාදී ගුණයන් සියල්ලක් සම්පූර්ණ කරලයි මේ රහතන් වහන්සේලා ඉන්නේ. එහෙම 4 ලක්ෂයක් පිරිවරාගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ මාර්ගයට අවතීර්ණ වෙන්න සූදානම් වෙන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වීත රාගී භාග්‍යතුන් වහන්සේ වීත රාගී පිරිසක් පිරිවරාගෙන ඉන්නේ. වීත මෝහී භාග්‍යතුන් වහන්සේ වීත මෝහී පිරිසක් පිරිවරාගෙන ඉන්නේ. වීත දෝෂී භාග්‍යතුන් වහන්සේ වීත දෝෂී පිරිසක් පිරිවරාගෙනයි මේ මාර්ගයට අවතීර්ණ වෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ මොහොත මේ ලෝක ධාතුවට ඊටාම පහසුවෙන් දරා ගන්න පුළුවන් සිදුවීමක් නෙවි. 4 ලක්ෂයක් මහා ගුණ කදම්බයන් මේ මහ පෘථුවිය කෙසේ දරන්නද කියලා අපිට හිතෙනවා. මේ වෙලාව දෙවියෝ තූර්ය වාදනය කරනවා. දිව්‍යමය මල් මදාරා පරසතු ආදී මේ දිව්‍යමය මල් දෙවියෝ විසින් මග පුරාම විසිරවන්න පටන් ගන්නවා. දිව්‍යමය සුවඳ මේ ප්‍රදේශයේ පුරාම ඉහිලිලා පැතිරිලා යනවා. මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු තම තමන් සතු සියලුම මල් වර්ග මේ මාර්ගයේ පුරා ඉහිනවා. ලද පස්මල් ඉහිනවා. සුවඳ පැන් ඉහිනවා.
හඳුන් කිරිපැන් ඉහිනවා. මාර්ගයේ පිළියෙල කරනවා භාග්‍යතුන් වහන්සේට දානෙට වඩින්න. මේ වෙලාවේ ආශ්චර්ය කියලා කියන්නේ මේ සියලුම මිනිස්සුන්ට අහසට වෙලා තූර්ය වාදනය කරන දෙවිවරු අපූර්වට තමන්ගේ ඇස්වලට පේනවා. අහසට වෙලා මල් විසිරුවන දෙවියෝ මිනිස් ඇසට අපූර්වට පේනවා. දෙවියන්ට හොඳටම මිනිස්සු පේනවා. මිනිස්සුන්ට අපූර්වට දෙවිවරු පේනවා. මේක මහ පුදුම ආශ්චර්යජනක මොහොතක්. අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෑණියන් වහන්සේට සංග්‍රහය නිමා කරලා වඩින වෙලාවෙත් අදිෂ්ඨාන කරනවා මේ දසදහසක් සක්වල දෙවිවරු මිනිසුන්ට පේන්න ඕනේ කියලා. අන්න ඒ වාගේ හරි දුර්ලභ ආශ්චර්ය සම්පන්න මොහොතක් මේ මිනිසුන්ට දෙවියෝ පේනවා. දෙවියන්ට මිනිස්සු පේනවා. දානශාලාවත් මලින් ගඳින් සුවඳින් පිරීලා ඉතිරිලායි තියෙන්නේ. ආසන මත සමන් මල් විසුරවල තිබුණා. ශාලාව පුරාම සුවඳ මල් ඉහළ තිබුණා. සුවඳ පැනින් ශාලාව දෝවණය කරලා තිබුණා. සුවඳ හමන උපකරණ වහලේ පුරා එල්ලෙමින් තිබුණා. මහ පුදුමාකාර දානශාලාවක්. මේ දානශාලාවට තමයි මේ පිරිස එකතු වෙලා බොහොම සතුටින් බොහොම ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩමවාගෙන යන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙවියන් පිරිවරාගත් ශක්‍ර දේවේන්ද්‍රයා වාගේ ශක්‍ර මහරජාණන් වාගේ බ්‍රහ්මයන් පිරිවරාගත් මහා බ්‍රහ්මයා වගේ මේ මාර්ගයේ ඉදිරියට වැඩම කරනවා. ඒ වගේම තරු පිරිවරාගත් චන්ද්‍ර රාජයා යම්සේ ආලෝකමත්ද වලා ගැඹින් මිදුන සඳ යම්සේ ආලෝකමත්ද භාග්‍යවතුන් වහන්සේ සඳ එක විටක් නෙවෙයි දසදහස් වතාවක් එකට දිලිසුනාසේ ඊ타ම තේජාන්විතයි ඊ타ම ප්‍රියකරුයි ඊ타ම ප්‍රියමනාපයි. ස්වර්ණ වර්ණ වූ බුදුරජාණන් වහන්සේ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මාර්ගයට මේ වෙලාවේ අවතීර්ණ වෙලා ඉන්නේ. ස්වර්ණ වර්ණයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට ස්වර්ණ වර්ණයි කියලා කියන්නේ. හරි ලස්සනයි රත්තරන් පාටයි. නමුත් මේ රත්තරන් අපේ රත්තරන් වල පාට නෙවෙයි. මේ රත්තරන් වල වර්ණය අපේ රත්තරන් වලට වඩා ගොඩක් වෙනස්. ජම්බු කෝනද නිෂ්ඨ කියලා සඳහන් කරන්නේ. ජම්බු කෝනද නිෂ්ඨ මේ රත්තරන් වර්ණය රත්තරන් වල වර්ග ගොඩක් තිබිලා තියෙනවා. ඒකෙන් ඊටා ඉහළම රත්තරන් වර්ගය තමයි මේ ජම්බෝ නද නිෂ්ඨ. ජම්බු කෝනද නෙමෙයි ජම්බෝ නද නිෂ්ඨ කියලා කියන්නේ. බුදුවරු පහළ වෙන්නේ ජම්බුද්වීපේ. එහෙනම් ඇයි ජම්බුද්වීපය කියලා කියන්නේ විශාල ජම්බු ගහක් නිසා. දඹ කියලා සඳහන් කරනවා. එතකොට මේ ගහ කොහෙද තියෙන්නේ? මේ ගහ තියෙන්නේ හිමාලයේ. මිනිසුන්ට පේන තැනක නෙවෙයි මේ ගහ තියෙන්නේ. නමුත් සත්තු එහෙම මේ ගහට යනවා. මේ ගහේ ගෙඩි එක ඵලයක් කලයක් වගේ විශාලයි කියලා සඳහන් කරන්නේ. ජම්බු ගෙඩියක් කල ගෙඩියක් වගේ ලොකුයි. ඉදුණහම මේ පැණි පරයන්ට රසයි කියලා සඳහන් කරන්නේ. මේ ගහේ මුල හැදෙනවා රත්තරන්. ජම්බු ගහේ මුල රත්තරන් හැදෙනවා. මේ ජම්බු ගෙඩි ඉදිලා බිම වැටුනහම බිම වැටුන තැන හැදෙන්නේ රත්තරන්. ඉදිලා වැටුනහම හැදෙන්නේ රත්තරන්. ගංගා යමුනා අචිරවතී සරබු මහි මේ ගංගාවල් පහ පටන් ගන්නේ මෙන්න මේ ජම්බු ගහ මුලින්. අපේ රටේ ගංගාවල් පටන් ගන්නවා සමනලගිරියෙන්. මේ ගංගා පහ පටන් ගන්නේ මේ ජම්බු ගහ මුලින්. මේ ගංගාවල් අනෝතප්ත විලේ පැනින් තමයි හටගන්නේ. ආකාශ ගංගාවකට එකතු වෙන අනෝතප්ත විලේ පැන් අහසේ ඉඳලා මහ පොළොවට වැක්කිරිලා නැවත මතුවෙන්නේ මෙහෙමයි. මේ හිමාලයටයි වැක්කිරෙන්නේ. මතුවෙන තැන තමයි මේ ජම්බු ගහේ මුලින් මතුවලා පස්පැත්තට ගලාගෙන යනවා. ඒක නිසා තමයි ජම්බු දීප කියන නම හැදෙන්නේ. එතකොට මේ හේදිලා ගඟට යනවා මේ ජම්බු ගෙඩි. අර ජම්බු ගහේ මුල හැදෙන රත්තරන් පතුරු ගැලවිලා ගංගාවට වැටෙනවා. කොයි පැත්තට කොයි ගඟට වැටෙයිද දන්නේ නැහැ. ගඟේ පස්පැත්තකින් ගංගාව පටන් ගන්නවනේ ගහේ. ඉතින් පතුරු ගැලවෙන පැත්තේ ගඟට වැටෙනවා. මේවා හේදිලා ගිහිල්ලා අතිශයින්ම පාරිශුද්ධත්වයට පත් වෙච්ච රත්තරන් වලට තමයි මේ
ජම්බෝ නද නිෂ්ඨ කියලා සඳහන් කරන්නේ. ඒ වර්ණය අපි දැකලා නැහැ. ඒ නිසා අපිට තාමත් භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණ වර්ණයි කියනවා මිසක් අපිට හිතා ගන්න බෑ ඉතින් ආශ්චර්යමත් වර්ණේ කොහොම තියෙන්නේ ඇද්ද? කෙසේ වෙතත් කහ පාට රත්තරන් නෙවෙයි. ඉදුණු ජම්බු ගෙඩි තරම් රතු පාටත් නෙවෙයි. මේ මැද තියෙන දිලිසෙනම රත්තරන්. ඒක අපි මෙහෙම හිතුවොත් පිත්තල හොඳට උපවත් වෙන්න මැදලා උපවත් කරාම අපිට හිතෙනවා රත්තරන් වගේ නෙමේක කියලා. රත්තරන් පාටයි. නමුත් ඒ තරම් දිලිසෙන පිත්තල භාජනයක් ළඟ රත්තරන් භාජනයක් ගැන තිබුත් අපිට තේරෙනවා පිත්තල වලට වඩා රත්තරන් බැබලෙනවා කියලා. එහෙමනම් අපි මේ පාවිච්චි කරන රත්තරන් ළඟ මේ සඳහන් කරන රත්තරන් වර්ගයේ තිබ්බොත් ඒ රත්තරන් වලට වඩා දිලිසෙනවා බැබලෙනවා දෙකම වෙනවා. එහෙනම් මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ වර්ණය. ඉතින් මේ වර්ණය ලෝකයාගේ ඕන කෙනෙකුගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඇස් උදුර ගන්න පැහැර ගන්න මහා පුදුම සුන්දර වර්ණයකින් යුක්තවයි භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මේ මාර්ගයේ වඩින්නේ. හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේගේ වර්ණය ඒකයි. ඉතින් දෙවියෝ බ්‍රහ්මයෝ මල්ගඳ විලවුන් ඉහිමින් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ වැඩමවනවා. මනුස්ස ලෝකේ තූර්ය භාණ්ඩ වාදනය වෙනවා. මිනිස්සු සීමාවක් නැතුව සාදුකාර පවත්ව භාග්‍යතුන් වහන්සේ වැඩමවාගෙන යනවා. ඒක සඳහන් කරනවා සූත්‍ර දේශනාවේ දෙවියෝ තූර්යයෙන්ද මිනිස්යෝ මානුෂික තූර්යයෙන්ද ඒ දෙපක්ෂයෙහි වූ වාදනය කෙරෙමින් තථාගතයන් පසුපසින් යෙති. ආකාශ සංඛ්‍යාත නබෙහි නොහොත් අහසෙහි දෙව්ලොවෙහි වූ දෙවියෝ දිව මදාරා මල් පියුම්ද පරසතු මල්ද ඒ දෙසින් විසිරවනවා. පොළොව තලෙහි වූ මිනිස්යෝ සපු මල්ද හොර මල්ද කුසුම්ද කොළොම් මල්ද නාමල් දොඹ මල් වැටකේ මල් ඒ දෙසින් භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේ අතුරුනවා කියලා සඳහන් කරනවා. මම එහි හිසකෙස් මුදා වැහැරිද සම්කඩද කලල් මත විසිරවා අඳෝමුකව හොත්මි. මේ සුමේද තාපසතුමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ මාර්ගයේ මට තාම මඩ ගොහරුව ගොඩ කරලා හදාගන්න බැරි වුණා. ඒ නිසා මම මගේ හිස කෙස් ටික ඉස්සරලා එළුවා. ඒ කියන්නේ බොහොම දිග කෙස් වැටියක් තිබිලා තියෙනවා. ඊටාම ඝනට වැවුන කෙස් වැටියක් තිබිලා තියෙන අපේ කෙස් වාගේ නෙවෙයි. මොකද මඩේ මේ කෙස් වැටිය එලන්නේ ඒ කෙස් සහිත මඩ පාගහම භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ මඩ නොගෑවෙන්නයි. එතකොට මේ කෙස් වැටිය ගැනවත් අපිට හිතන්න බෑ. ඒ නිසා මඩ ගොඩේ ඉස්සල්ලා කෙස් වැටිය එලලා ඊළඟට තමන්ගේ වැහැරි සිවුර මේ හම්කඩ එලලා ඊළඟට අදෝ මුකව හොත්තේය කියලා සඳහන් කරන්නේ මුණින් අතටයි ඉන්නේ. දණ්ඩ නමස්කාර කරන ආකාරයෙන් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේට මඟ හදලා තියෙනවා. බුදුහු මා එක්මගෙන අතවැසියන් සමග වඩනාසේක්වා නහමක් කලල්හි එක්මෙත්වා ඒ මට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය. භාග්‍යතුන් වහන්සේ අතවැසියන් සමග කියන සාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා සමග මාගේ ශරීරයේ මතින් වැඩම කරත්වා එය මට බොහෝ කල හිතසුව පිණිස වන්නේය. දැන් මේ මොකද්ද කරන පූජාව? මේ කරන්නේ ජීවිත පූජාව. ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරන්න මේ වාගේ පූජාවක් කරන්න ඕනේ. සමහර බෝසත්වරු සක්විති රාජ්‍යයි පුදලා තියෙන්නේ. මේ පුදන්න බැරි දේවල්. සක්විති රාජ්‍ය පූජා කරලා තමයි නිති විවරණ ලබන්නේ. සමහර වෙලාවට ජීවිතේ පූජා කරලා තමයි නිති විවරණ ලබන්නේ. මේ විදිහට අපේ බෝසතාණන් වහන්සේ සුමේද තාපසතුමා ජීවිත පූජාවක් කරලා තමයි මේ නිති විවරණය ලබන්න සූදානම් වෙන්නේ. පෘථුවියෙහි හොත් මට මෙබඳු චිත්ත විතර්කයක් වී මම අද කැමති ඌයේ නම් මගේ රාගාදී කෙලෙසුන් දවන්නේය. මේ පෘථුවියෙහි දිග ඇරිලා
භාග්‍යතුන් වහන්සේ තමන් ගාවට වඩිනකන් උන්වහන්සේට මෙහෙම හිතෙනවා පෘථුවියේ මේ දිගෑරිලා ඉන්න මට අද ඕන නම් මේ රාග ආදී කෙලෙස් සේරම තුරන් කරන්න පුළුවන්. ඥාන නැමැති ගින්නෙන් රාග නැමැති කෙලෙස් දූවිලි අද මට පුච්චලා අලු කරන්න පුළුවන්. එන සුමේද තාපසතුමා දන්නවා මට අද නිවන් ලබන්න පුළුවන්. පුංචි වීරියක්ද පුංචි ප්‍රීතියක්ද මේ වෙලාවේ තියෙන්නේ නැත්තේ. මට දැන් නිවන් ලැබලා මේ ෂඩ් අභිඥා සහිත මේ 4 ලක්ෂයක් දෙනාට එකතු වෙන්න මට පුළුවන්. ඒ තරම් වීරියක් සහ කුසල් පිළිලා මේ වෙලාවේ තියෙන මේ 4 ලක්ෂයට මටත් එකතු වෙලා මෙතනින් නිවන් දකින්න මට පුළුවන්. කියන එක එතුමා දන්නවා හොඳටම. නමුත් දැනගෙනත් කල්පනා කරනව නැහැ. මම තනියම නිවන් දකින්නේ නැහැ. මේ අත්බැවිහි අප්‍රකට වේශයෙන් දහම් පසක් කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? සර්වඥතා ඥානයට පැමිණ දෙවියන් සහිත ලොව බුදුවන්නේමි. අප්‍රකට වේශයෙන් නිවන් දකින්න එක මට මොන ප්‍රයෝජනයක්ද? මං වාගේ වීරියවන්තයෝ පුංචි වීරියකින්ද මේ ඇවිල්ලා තියෙන්නේ. මං වාගේ වීරියවන්තයෝ අප්‍රකටව දැන් මම මෙතන රහත් වෙලා මේ පිරිසට එකතු වුණා කියහම මේ 4 ලක්ෂය විතරයි දන්නේ. මම රහත් වෙලා මෙතනට එකතු වෙච්ච බව. ඒ කියන්නේ මම ලෝකෙට හොරෙන් සසරින් එතර ගියා. මං වාගේ වීරියවන්තයෝ එහෙම සසරින් එතර ගියහම මේ අහිංසකයන්ට මොකද වෙන්නේ? පුද්ගලයෝ පිරිසක් ගඟේ මෙහා පැත්තේ හිටගෙන ඉන්නවා. ගඟෙන් එහා පැත්ත හරීම සුන්දරයි. ඒ ගඟේ එහා පැත්තට යන්න ඕනේ. ඇඟේ හයිය තියන අය, පීනන්න දන්න අය, පීනන්න පුළුවන් අය ගඟට පැනලා පීනලා අර සුන්දර ප්‍රදේශයට යනවා. නමුත් මෙතෙර ඊටාම අවිනිශ්චිතයි, දුක් සහිතයි, බාධා සහිතයි, අනතුරුදායකයි. එතකොට අපි තනියම පීනහම මේ අහිංසකයෝ කවුද අරන් යන්නේ? ඒ නිසා ශක්තිවන්තයෝ, වීරියවන්තයෝ කවදාවත් තනියම පීනන්නේ නැහැ. ඒ හින්දා මේ පිරිස අරගෙනම සසරින් එතර යන්න ඕනේ. තමාගේ බලය දන්නා වූ පිරිමණියක්ව එකලාව තරණය කිරීමෙන් මට කවන ප්‍රයෝජනයක්ද? සර්වඥතා ඥානයට පැමිණ දෙවියන් සහිත ලෝවැසියන් තරණය කරන්නෙමි. තමන්ගේ තරම දන්නා වූ පුද්ගලයෝ තනියම තරණය කිරීමෙන් සියලු දෙනාට යහපතක් නෙවෙයි වෙන්නේ, සියලු දෙනාට අයහපතක්. තමන්ගේ තරම දන්න අය ඇයි තනියම තරණය කරන්නේ? එහෙනම් ඒ කියන්නේ මගේ තරම මම දැනත් ලෞතුරා බුදු වෙන්න මට පුළුවන් බවත් මං ඒ සඳහා වීරිය වඩන්න ශක්තිමත් බවත් දැන මං කොහොමද තනියම ඈතර යන්නේ? ලෞතුරා බුදු වෙලා දෙවියන් පෙරටු කරගෙන සසර සාගරයේ දුක් විඳින අහිංසකයන් සංසාරයෙන් ඈතර කරවන්න මහා කරුණාවකින් පෝෂණය වෙන්නමයි මම මේ සංසාරේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මෙතනදී නිවන් දකින්න එක මට කම් නැති වැඩක්. ඒ නිසාද මුන්වහන්සේට මගේ ජීවිතේ පූජා කරලා මං සංසාරයෙන් ඈතර යන මේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ උන්වහන්සේගෙන් මට ප්‍රාර්ථනාව කරනකොට ලැබෙයි. මට මේ මහා අභිනිහාරය උන්වහන්සේගෙන් ලැබෙයි කියලා තීරණය කරනවා. මේ කාරණාව සිහිපත් කරන්න ඕනේ. මේ ධර්ම කාරණා කොයිතරම් ගැඹුරුද කියන කාරණාව මේ දේශනාව තුළින් අපි සාකච්ඡා නොකළොත් ආයේ මේ කාරණාව ආපහු සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒක උදාහරණ සහිතවම අපි පැහැදිලි කරගත යුතුයි. මේ සත්පුරුෂයන්ගේ මේ උත්තම වීරිය අවසානයේ කල්පනා වුණොත් මේ කරුණු ටිකත් අපිට පැහැදිලි කරලා තවත් පැහැදිලි කරගෙන යන්න තිබුණා නම් අපිට තවත් හොඳයි කියලා එදාට හිතිලා දුක හිතෙනවට වඩා අද අපි මේ ටික සාකච්ඡා කරලා ඉවර කරගෙන යන එක තමයි මේ වීරියේ මේ වෑයමේ අවශ්‍යතාවය. ඒ නිසා මේ කාරණාව අපි තව චුට්ටක් පැහැදිලි කරගමු. මම තනියම ඈතර ගියොත් අනික් අය කවුද ඈතර කරන්නේ? වෙනතන මේකට බොහොම ලස්සන උදාහරණයක් තියෙනවා අපේ රටේ. අපි පින්නතුනි දොටිගැමුණු මහරජතුමාට යෝධයෝ 10 දෙනෙක් හිටියා. ඒ යෝධයෝ 10 දෙනාගෙන් එක යෝධයෙක් හිටියා ගෝඨයිම්බර කියලා. ඒ පවුලේ හිටියා දරුවෝ 6ක්.
දරුවෝ 6ම පිරිමි. දරුවෝ 6 දෙනාගෙන් බාලම එක්කෙනා තමයි ගෝඨිඹ. එයා හරි මිටි. ඒ නිසා අයියලා සෙල්ලම් කරන්න ගිහිල්ලා මල්ලිට ආදරයටත් විහිළුවටත් ගෝඨයා කියලා කිව්වා. මිටි නිසා. එදා ඉඳලා මෙයා ගෝඨ කියන නමින් හැඳින්වුවා. තවත් ශක්තියක් තිබුණා. ඒ ශක්තිය අපිට ඉදිරියට සාකච්ඡා කරන්න ලැබෙනවා. ඒ නිසා ඉම්බර කියන කැලල එක තියෙනවා ගෝඨ ඉම්බර වෙනවා. මේ ගෝඨ ඉම්බර දුටුගැමුණු රජුරු හොයනවා Tamanට තවත් දසමහයෝධයෝ. මෙයාගෙන් අහනවා දසමහයෝධයෝ තව මට ඉන්නවද කියලා. අහනකොට මේ ගෝඨිඹර යෝධයා කියනවා ස්වාමීනි ඉන්නවා. කොහෙද ඉන්නේ? ස්වාමීනි එක්කෙනෙක් ඉන්නවා මහාන වෙලා ඉන්නේ. මං එක්ක එන්නද කියලා ඇහුවා. කවුද මේ මහාන වෙලා ඉන්න යෝධයා? තේරපුත්තාභය. තාත්තයි පුතයි දෙන්නම මහාන වුණා. තාත්තා රහත් වුණා. පුතා තාම රහත් වෙලා නැහැ. සාමණේර ස්වාමීන් වහන්සේ මේ මම මේ දේශනාවට කලිනුත් සිහිපත් කරලා තියෙනවා අපි ඉපදිලා ඉන්න රට ගැන අපි රට ගැනවත් දන්නේ නැති පිරිසක් කියලා. මේක මොනතරම් පුණ්‍යවන්තද මේ රට නිතර බෝධිසත්වවරු පහළ වෙන රටක්. අපි සාකච්ඡා කරමු මේ දේශනා මාලාවේ. එහෙමනම් ගෝඨිඹර කියලා කියන්නේ මිනිස්සු විශාල ප්‍රමාණයක ශක්තිය තියෙන කෙනෙක්. කාලව කංච ඇතෙකුට වගේ ශක්තිය තියෙන කෙනෙක්. මහා ශක්තිවන්තයෝ හිටියේ. මේ ගෝඨිඹර එක දවසක් යනවා තමන්ගේ පිරිසත් එක්ක ගමනක්. යනකොට මෙයාට බඩගිනි ආවා. දැක්ක ගංගාහිනේ තියෙන පන්සලක්. පිරිස කීවා මේ පන්සලට ගිහිල්ලා මොනවා හරි කමු. පන්සලේ කණ්ඩ දෙයක් තිබෙන්නේ නැහැ එහෙම. මහා ශක්තිවන්තයි. පොල් ගස් වලට පයින් ගැහුවා. පොල් ගස් වලට වැලමිටෙන් යන්නා. පොල් ගස් හෙලෙව්වා. පොල් අතු, හනසු, පැහිච්ච ගෙඩි, දලු ගෙඩි, කලටි සේරම වැටුණා. පන්සල් වත්ත සම්පූර්ණ අපිරිසිදු වුණා. තමන්ගේ ශක්තිය පෙන්න වැලමිටෙන් මේ කලටි ගෙඩි වලට කුරුම්බ ගෙඩි වලට ඇන පළ කෑවා. කාලා දැන් බඩවල උස්ස ගන්න බෑ. ඒ ලෙලි හැම තැනම දාලා මේගොල්ලෝ නිදාගත්තා. තේරපුත්තාභය සාමණේර ස්වාමීන් වහන්සේ නගරයට වැඩලා හිටියේ. රාජ්‍යෙට මේ වෙලාවේ පන්සලට වැඩියා. එතකොට පන්සල එකම අවුල් ජාලාවක් වෙලා හැඩි කරලා හැම තැනම. කැපකරු මහත්තයාගෙන් ඇහුවා කවුද මේක හැඩි කෙරුවේ? ස්වාමීනි අහවලා. ආන් හැඩි කරලා පිරිසත් එක්ක හැපැත්තේ නිදි. ස්වාමීන් වහන්සේ ගියා ළඟට. යනකොට ඔක්කොම නිදි. ගිහිල්ලා ගෝඨිඹර යෝධයාගේ පාදේ ඇඟිල්ලක් උන්වහන්සේගේ පාදේ ඇඟිලි දෙකට හිර කරගත්තා. හිර කරගෙන උස්සලා අරගෙන දැන් දෙපැත්තට ගහනවා පොල් ගහේ. පාදේ ඇඟිලි දෙකෙන් අල්ලගෙන මෙයාගේ පාදේ ඇඟිල්ල උස්සලා දෙපැත්තට පොල් ගහේ ගහනවා. මේ කරපු මේ අශෝභන වැඩේට. ඒක ඇහිලා යෝධයාගේ පිරිස නැගිටලා එනවා ස්වාමීන් වහන්සේට පහර දෙන්න. යෝධ පිරිසනේ. ඒ සියලු දෙනාටම ගැහුවා කියන්නේ ඇඟිල්ලෙන්. ඒක ඇඟිල්ලෙන් ගහන්නේ. සියලු දෙනාම ඇඟිල්ලෙන් ගහලා පන්නනවා. යෝධයාට බේරෙන්න බැරි බව තේරුණාට පස්සේ කියනවා ස්වාමීන් සමාවෙන්න. මට සමාවෙන්න කියලා සමාව ඉල්ලහම අතහැරියා. අතහැරලා කියනවා ස්වාමීනි මං තිබුණ විදිහට පන්සලස් කරනවා. සුද්ධ පවිත්‍ර කරනවා. එහෙම සුද්ධ පවිත්‍ර කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මට කල්යාණ මිත්‍රයෙක්. මං හැමදාම ඔබ වහන්සේගේ ඇසුරේ ජීවත් වෙන්න කැමතියි. එහෙම කියලා සමාව අරගෙන යනවා. රජුරෝ එදා ඇහුවනේ යෝධයෝ තව ඉන්නවද කියලා. එතකොට මතක් වෙනවා. මෙහෙම කෙනෙක් හිටියා. මහරජා ඉන්නවා. පැවිදි වෙලා ඉන්නේ. එක්කෙන්න ගිහිල්ලා කිව්වා. ගිහිල්ලා කතා කළා. කතා කරාම සාමණේරයන් වහන්සේ කියනවා මම සිල් ගත්තේ සිල් බිඳින්න නෙවෙයි කියලා. සිල් බිඳින්න, සිල් පවාරණය කරන්න, සිල් ගඩන්න මං සිල් ගත්තේ නෑ. මට බෑ. ඒ වෙලාවේ ගෝඨිඹර යෝධයා උන්වහන්සේට කරුණ පැහැදිලි කරනවා. ස්වාමීනි මේ රට අගාධයට යමින් තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය වෙනසෙමින් තියෙනවා. විහෙර විහාර
දවසින් දවස කැඩෙනවා. බෝධින් වහන්සේලා දවසින් දවස කැපෙනවා. ස්වාමීන් වහන්සේලා මගට බැස්සහම සිවුරු විරාගෙන පන්සල් වලට එන්නේ. පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර උදුරලා ආරම් පොළවේ ගහනවා. ස්වාමීනි මේක එහෙම රටක් වෙලා. ස්වාමීනි ඔබ වහන්සේ වගේ වීරියවන්තයෝ ඇස් දෙක පියාගෙන තනියම සසරින් එතර යන්න ගත්තොත් කවුද සම්මා සම්බුද්ධ ශාසනය රකින්නේ? කවුද මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන්නේ? කවුද ධර්මයේ රකින්නේ? කවුද විහෙර විහාර ආරක්ෂා කරන්නේ? ඔබ වහන්සේලාට ශක්තිය හම්බුනේ තනියම හැංගිලා නිවන් දකින්න නෙවෙයි, බොහෝ දෙනාට නිවන විවෘත කරලා තියලා නිවන් දකින්නයි ඔබ වහන්සේලා මේ වීරිය අරන් ඉපදලා තියෙන්නේ. ඒකට ගෝඨිඹරියෝදයා කරන්නේ පුදුම ප්‍රකාශයක්. ඒ වෙලාවේ කියනවා එහෙනම් ගෝඨයන් ඒ වෙලාවේ සිල් පවාරණය කරනවා. සිල් පවාරණය කරලා සිවුර ගලවලා තියලා ගිහිල්ලා යෝධයොත් සමග එකතු වෙනවා. පුදුමාකාර ශක්තිවන්තයෙක්. ගෝඨිඹරටත් මෙහෙම කළා නම් ඉතින් රජුරුත් එක්ක එකතු වෙලා යුද්ධ කරනවා. මේ දසමහා යෝධයෝ ජාතිය පින්නට පහළ වෙච්ච අය. සම්මා සම්බුද්ධ ශාසනය ගොඩ ගන්න පහළ වෙච්ච අය. මේ යුද්ධෙට මේ යෝධයෝ ලැහැත් වෙලා තියෙන්නේ නිකම්ම අම්මගේ කුසෙන් මේ ලෝකෙ ඉපදිලා ශක්තිය තිබ්බ නිසා යුද්ධ කරන්න පටන් ගත්ත අය නෙමෙයි. මේ ශක්තිය අරන් ඉන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා. මේ යෝධයෝ මේකට සූදානම් වෙන්නේ අනාගතයේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය රකින්න දවසක් එනවා. එදාට බුද්ධ ශාසනය රකින්න අපිට ශක්තිය තියෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරගෙන මේ දුටු ගැමුණු රජුරුවත් එක්ක මේ යුද්ධ කරන්න සූදානම් වෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා. මේ ශක්තිය අරගත්තේ මොනව කරලාද? පිනක මහිම කිරිබත් පූජා කරලා තමයි මේ ශක්තිය ගන්නෙ. පෑන් නොමුසු කිරිබත් ආදී දේවල් මහා සංඝයාට පූජා කරලා තමයි මේ තරම් ශක්තිවන්ත වෙන්නේ. ඒක මේ කාරණායි තව ඉස්සරහට අපූර්වට පැහැදිලි කරනවා. ඉතින් යුද්ධය ඉවර කරලා තේරපුත්තාබේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ආපහු පැවිදි වෙනවා. පැවිදිලා රහත් වෙනවා. දුටුගැමුණු රජුරු මරණාසන්න වෙලාවේ අසරණ වෙනවා. කල්පනා කරනවා මට එදා යුද්ධයට උදව් කළා. අද මට උදව් කරන්නේ නැද්ද කියලා. දහස් ගණන් රහතන් වහන්සේලාත් එක්ක රජුරුවන්ගේ මරණ මංචකේ ගාවට ඇවිල්ලා රජුරුවන්ට කරුණු කියලා රජුරුව සනසලා රජුරු සුවපත් කරනවා. සද්දුරුවන්ගේ මරණ මංචකේ ප්‍රීතියෙන් පුරවන්න උන්වහන්සේ කටයුතු කරනවා. කටයුතු කළා උන්වහන්සේ සංසාරේ ඉවර කරගන්නවා. ඉතින් මේකට උදව් කරපු අනික් කෙනා ගෝඨිඹර. මේ 10 දෙනා ගැනම අපි ඉදිරියට සාකච්ඡා කරමු. නමුත් ගෝඨිඹර ගැන අපි සාකච්ඡා කරපු නිසා ගෝඨිඹර යුද්ධය ඉවර වෙලා තමන්ගේ පිරිසත් එක්ක තැනක එකතු වෙලා රාබීවා උත්සවයක් තිබුණා. මේ උත්සවය ගාව තමයි කට්ටිය එකතු වෙලා හිටියේ. හරි ලස්සනට උත්සව ශාලාව සරසලා තිබ්බා. උඩින් යනවා යක්ෂයෙක්. උඩින් යන්නේ යක්ෂයා. සාමාන්‍ය යක්ෂයෙක් නෙමෙයි එතකොට. මේ යක්ෂයා දැක්කා මේ ලස්සනට සරසලා තිබ්බ තැන. දැකලා මෙතෙන්ට එන්න හිතුණා. එනකොට දැක්ක ගෝඨිඹර යෝධයාගේ බිසව. ඊටාම ලස්සනයි දිව්‍යාංගනාවක් වගේ. ඒ නිසා රාගසිතක් ඇති වෙලා ඇයට ආවේශ වුණා. ඇය ඒ වෙලාවේ එතන සිහි නැතුව වැටෙනවා. සිහි නැතුව වැටිලා කටින් සුදු පාට පෙන දානවා. ඇස් උඩ යනවා. ගෝඨිඹර යෝධයා තීරණය කරනවා බය වෙන්නේ නැහැ. ලෙඩක් හැදුණා කියලා කලබල වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ හරියට මේ කරුණ ගැන අවබෝධයෙන් ඉඳලා බිරිඳට වෙලා තියෙන දේ දැක්ක ගමන් තීරණය කරනවා අමනුෂ්‍යයෙක් රිංගලා මගේ බිරිඳගේ ඇතුළට කියලා. ඒ වෙලාවේ අමනුෂ්‍යයට කතා කරනවා. කතා කරලා කියනවා නිවටය ගැහණියක්ගේ ඇඟිලි ඇතුළට රිංගන්න උඹේ තරම් නිවටද? උඹට හයිය තියෙනවා නම් එළියට වරින්. එළියට ඇවිල්ලා මගෙත් එක කරන්න පුළුවන් දෙයක් කරපන්. ඊට පස්සේ යක්ෂයා එළියට එනවා. ඇවිල්ලා කතා කරනවා. කතා කරලා සමච්චල් කරනවා ගෝඨිඹරට. සමච්චල් කරලා කියනවා නිවටය. ඔබ මට මොනව කරන්නද? මට බය නැති අය
මෙහි කොහෙවත් නැහැ. හැමෝම මට බයයි. ඒ නිසා මට කියන්නේ ජයසේන කියලා. ගිය තැන මම ජය ගන්නවා. එහෙනම් මට ජයසේන කියලා කියනවා. දෙන්න දෙමාරුවට වචන හුමාරුව දිගට යනවා. ඊට පස්සේ කියනවා එහෙනම් අහවල් තැන සොහන් බිමට වරෙන් තව දවස් 7කින්. ඊට පස්සේ දෙන්න තීරණය කරන සොහන් බිමට ගිහිල්ලා ගහගන්න. දවස් 7කින් සොහන් බිමට යනවා. මේ යක්ෂයා පුදුම ප්‍රතාපවත් කෙනෙක්. ඒ නිසා ගෝඨයිම් වලට කැමති යක්ෂයොත්, ගෝඨයිම් වලට කැමති දෙවියොත් ඇවිල්ලා ගෝඨයිම් වලට කියනවා යන්න එපා. යන්න එපා, ඔබ වගේ වීරයවන්තයෝ මේ රටට තව අවශ්‍යයි. මේ වාගේ යක්ෂයෙක් එක ගහගන්න ගිහිල්ලා මේ රටට ඔබ නැති වෙන්න එපා. මේ රටට ඔබ ඕනේ. හින්ද යන්න එපා. ওই මිනිහට කියන්නේ, ඔය යක්ෂයාට කියන්නේ ජයසේන කියලා පුදුම යකෙක්. ඒ නිසා යන්න එපා. අහන්නේ කවුරු කිව්වත්. ළඟට ගිහිල්ලා යක්ෂයාත් එනවා. යක්ෂයාට ඒ වෙලාවේ කියනවා උඹට මම මගේ දකුණු අතින් ගහන්නෙත් නෑ. උඹට මම මගේ දකුණු පයින් ගහන්නෙත් නෑ. උඹට මම මගේ වම් අතින් ගහන්නෙත් නෑ. උඹට මම මගේ වම් පයින් ගහන්නෙත් නෑ. උඹට මම ගහන්නේ මගේ වම් පයේ සොලඟිල්ලෙන් කියලා කියනවා. ඒ වෙලාවේ යක්ෂයාත් විවිධාකාර විදිහේ වචන ඉදිරිපත් කරනවා. යක්ෂ පිරිසත් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ කියන තව පහුවෙන්නේ නැතුව උඹනේ මට එන්න කිව්වේ. මෙතෙන්ට එන්න කිව්වේ මට උඹ. එහෙනම් ඔබ වරෙන් ඉස්සරලා. යක්ෂයා දුවගෙන එනකොට සඳහන් කරනවා රියන් 80ක් අහසට උඩ පැනලා වම් පාදයේ සුලංගිල්ලෙන් බෙල්ල ගැලවිලා යන්න ගහනවා. එච්චර යුද්ධේ දෙවියෝ අප්‍රමාණව ප්‍රීතියටපත් වෙනවා. දෙවියෝ ප්‍රීති ഘോഷා පවත්වනවා. දෙවියෝ තූර්ය වාදන පවත්වනවා. මිනිස්සු අප්‍රමාණ සතුටටපත් වෙනවා. දෙවියන් පිරිවරාගෙන ප්‍රීති ഘോഷා පවත්වා තමන්ගේ ගෙදර ගිහිල්ලා හරි සතුටින් යන්නේ රජුරු ගාවට. රජුරන්ට ඇහෙනවා මේ ප්‍රීති ഘോഷාව. රජුරු කියනවා අහනවා මොකක්ද මේ ഘോഷාව? මිනිස්සු කියනවා ගෝඨයිම්බර ජයසේන යක්ෂයාව පරාද කරලා ප්‍රීතියෙන් එනවා. නමුත් රජුරන්ට කියලා තිබුණේ නැහැ. රජුරන්ට නොකිය එහෙම ප්‍රීති ഘോഷා පවත්වන්න බෑ. දොර වහන්න කියනවා. වාසල් පවුර වහන්න කියනවා. මිනිස්සු ගිහිල්ලා වහනවා. ඇහුවා ඇයි වැහුවේ කියලා. රජුර වහන්න කිව්වා. දුක හිතුණා. මම මෙච්චර කරලත් අද මට දොර වැහුවා. හිතනවා වාසල් පවුරට පයින් ගහලා මං යනවා රජුරු ගාවට කියලා. ආයෙ තීරණය කරනවා නෑ. මං එපා හින්දානේ. මං එපා හින්දායි දොර වැහුවේ. ආයෙ අනේකේ තේරුමක් නැහැ. ගෙදර ගිහිල්ලා කට්ටියට කියන මං ආයෙ එන්නේ නෑ. යනවා රට අතහැරලා යන්න. සාගරයේ ළඟට ගිහිල්ලා අහනවා රහතන් වහන්සේලා කොහෙද ඉන්නේ? රහතන් වහන්සේ නිරන්තරයෙන් වඩින පර්වතයක් පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ මේ පර්වතය තියෙන ඉන්දියාවේ. මහ මුහුදට පැනලා ඉන්දියාවට පීනනවා. ශක්තිය. පීනගෙන ගිහිල්ලා මේ කඳු මුදුනට යනවා රහතන් වහන්සේලා ඉන්නවා කියපු. ගියාම රහතන් වහන්සේලා වඩිනවා පේනවා. හෙළ මැද්දේ තියෙන පල්ලෙහ පන්සලක්. කිසිම මිනිහෙකුට යන්න බෑ. අති ප්‍රපාතයේ පල්ලෙහ තියෙන්නේ. තීරණය කරන ජීවිතය අතහැරලා ආපු මට මැරුණාම මොකද? කියලා කඳු උඩින්ලා පයින්නවා ප්‍රපාතයට. පයින්නකොට රහතන් වහන්සේ දැකලා කියනවා අනික් රහතන් වහන්සේ එක්කෙනෙක් පැන්නා. කිසි කෙනෙක් පයින්නේ නැහැ මෙතෙන්ට. රහතන් වහන්සේ විශාල අතක් මවලා යෝධයා පිළිගත්තා. ඇහුවා කවුරුවත් එන්නේ නැති මෙතෙන්ට ආවේ ඇයි? ස්වාමීනි මටත් ඔබ වහන්සේ ගිය මග යන්න ඕනේ. උන්වහන්සේගෙන් මග අහගෙන ගෝඨයිම්බර යෝධයා එතනදී ශ්‍රමණ ධර්මයේ පුරලා රහත් වෙලා සංසාරයෙන් එතර යනවා. එහෙනම් අදට අපි ධර්ම දේශනාව නිමා කරමු. කාලේ නිමා වෙලා තියෙන නිසා මෙතෙන්ලා ඉදිරියට ඉතිරි කාරණා සාකච්ඡා කරන්න ඉඩ තියලා භාග්‍යතුන් වහන්සේගේ මේ අබිනීහාරය ලැබිච්ච ගාථාව සාකච්ඡා කරන්න තියෙනවා අපිට. බොහෝ කරුණු රැසක් ඒ කරුණු 8 තුල තියෙනවා. ඒ තුල ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඉඩ තියලා අදට ධර්ම දේශනාව නිමා කරමු.